අයිබෝන් විශ්වවිද්‍යාල විෂයාධාරණ වදරුන් වෙනුවෙන් පවත්වන පුනරීක්ෂණ පාඩම් මාලාවක පළමු වැඩසටහනයි ඔබ සම්මත. විශේෂයෙන්ම 13 වසර දරුවන් වෙනුවෙන් මේ පුනරීක්ෂණ වැඩසටහන සමූහය පැවසුම් කරලා තිබෙන්නේ නොබෝධනකින් ලැබෙන විභාග අවස්ථාවට ඔබට සාර්ථක වුණ දෙන්නට යත්ැලක් වේවි බලාපොරොත්තු යුක්තව. එසේම මේ මේත දින කිහිපය තුළ ශ්‍රී ලංකාව තුළ අලුතින් වගා කරන විශාල පිරිසක් බිහි වෙලා තිබෙනවා. කියන්නේ බෝගෝගා කරන පිරිස වැඩි වෙලා තිබෙනවා. ඒ ආධුනික බෝගෝගා කරන්නන්ටත් වැදගත් වෙන කාරණා මේ වැඩසටහන තුළ තියෙවි. ඒ වගේම කෘෂිකාර්මික කටයුතු වල නිරත වන අයට මුහුණ පාන සිදුවන ප්‍රධානම අභියෝගයකට යම් යම් විසඳුම් මේ වැඩසටහන තුළ තියෙවි. ඒ නිසා අපි උසස් පෙළ විෂය හදාරන දරුවන් මූලික කරගෙන අපි කාටත් වැදගත් වෙන විෂය කරුණු සමූහයක් කතා කරන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. මේ ඒකකය හඳුන්වන්නේ පලිබෝධ. පලිබෝධ කිව්ව සැනින් අපට මතක් වෙන්නේ භෝග ශාක වලට යම්කිසි බලපෑමක් ඇති කරලා භෝග ශාක වල වර්ධනය, ඒ වගේම වර්ධනය හා අස්සම් අඩු කිරීමෙන් ගොවියාට ආර්ථික අවාසියක් සිදු කරන ජීවි කාණ්ඩයක් තමයි පලිබෝධ කියලා හඳුන්වන්නේ. නමුත් අපි ඊටාම පුළුල්ව පරිබෝධක අර්ථ දක්වති මෙන්න මේ ආකාරයට තමයි පරිබෝධක හඳුන්වා දීම කරන්නේ. නමුත් අපි විෂය ධාරාව තුළ මේ තරම් පුළුල්ව තනි මාතෘකාවක් යටතේ අපි මේ පරිබෝධක හඳුන්වන්න ඒ තරම් උත්සාහ ගන්නේ නැහැ. ඒ නිසා අපි දරුවන්ගේ පහසුව වෙනුවෙන් මේ පරිබෝධක ප්‍රධාන කාණ්ඩ කිහිපයකට වෙන් කරලා මේ මාතෘකා හරහා තමයි විෂය කාරණා සාකච්ඡා කරන්නේ. ඉතින් මේ පරිබෝධක කියන ජීවි කාණ්ඩ භෝග ශාක පවලා තියෙන වගා පද්ධතිවල ස්වභාවයෙන්ම සිටින ඇති වී තිබෙන ජීවි. ඒ සමයේ භෝග ශාක සහ එම ජීවීන් අතර යම්කිසි ගනුදෙනුවක් තිබෙනවා. මේ සම්බන්ධතාවය තුළ භෝග ශාක සහ පලිබෝධක කියන කාණ්ඩවලට තරංගයක් දීමට සිදු වෙලා තියෙනවා. ඒ තරංකාරී බලපෑමෙන් භෝග ශාකවල වර්ධනය, අස්වැන්න ආදී අඩු වෙනට අන්නේ නිසා පලිබෝධක භෝග ශාක අස්වැන්න වලට විශාල බලපෑමක් කරන ජීවි කාණ්ඩයක් වශයෙන් තමයි අපි හඳුන්වන්නේ. මේ පුළුල් පරාසයක පැතිරී සිටින පලිබෝධක ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කරන්න පුළුවන්. වල් පැලෑටි, සත්ත්ව පලිබෝධක, ඒ වගේම සුද්ධ ජීවීන් විශේෂයෙන්ම රෝගකාරක ලෙස කරන සුද්ධ ජීවීන්. එතනිනුත් අද පාඩම අපි මූලිකව සාකච්ඡා කරන්නේ මේ වල් පැලෑටි සම්බන්ධ විෂය කාරණා. ඔබ දන්නවා වල් පැලෑටි ලෙසින් සැලකෙන පැලෑටි වර්ගයක් නැහැ. නමුත් එහෙනම් අපි මේ වල් පැලෑටි ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. වල් පැලෑටියක් කියලා කියන්නේ මිනිසාගේ අනුදැනුමකින් තොරව ඉබේ වැඩෙන පැලෑටියක් කියලා සමහර අවස්ථාවල අර්ථ දක්වනවා. ඒ වගේම මෙතෙක් ප්‍රයෝජනවත් සොයාගෙන නැති පැලෑටියක් එනකොට වල් පැලෑටි කියලා කියන්න පුළුවන්. නමුත් අපි මෙතෙන්දී මූලිකව කතා කරන්නේ භෝග ශාක සමග වැඩෙමින් භෝගයට අවශ්‍ය කරන යම් යම් සාධක වෙනුවෙන් තරංගයක් ලබා දීලා භෝග ශාකී වර්ධනයට බලපෑමක් ඇති කළ හැකි පැලෑටි වල් පැලෑටි වශයෙන් හඳුන්වනවා. ඒ නිසා අපි භෝග ශාක සහිත වගා පද්ධතියක එවැනි පැලෑටි ඉතිරි කරන්නේ නැහැ. ඒ පැලෑටි අයින් කරනවා. මේ වගේ භෝග ශේෂ්ත්‍රයක වල් පැලෑටි ඉවත් කිරීම. ඒ වගේම භෝග ශේෂ්ත්‍රයත් එක්කම තමයි මේ වල් පැලෑටි භෝග ශේෂ්ත්‍රයමයි මේ වල් පැලෑටි වෙන්නේ. භෝග ශාකයේ ලබා ගන්න ජලය, පෝෂක, ඉඩ, හිරු එළිය ඔක්කොම මේ වල් පැලෑටි වලට ඕන වෙනවා. අන්න ඒ නිසා වල් පැලෑටි සහ භෝග ශාක අතර යම්කිසි තරංගයක් ඇති වෙලා විශේෂයෙන්ම භෝග ශාකයට යම්කිසි අහිතකර බලපෑමක් වුණොත් එම ගොවියාගේ ආර්ථිකයට ඒක හානියක් සිදු වෙනවා. ඒ නිසා මේ තියෙන වල් පැලෑටි වලින් තොර වූ වගාවු භෝග ශාක නිදාසේ වෙනවා. භෝග ශාක හැම එකක් මේ ඒකාකාරී වර්ධනයක්. අපිට අපේක්ෂා කරන්න පුළුවන් මේ වගේ භූමියකින් ඉහළ අස්වැන්න. ඒ නිසා ගොවීන් වග බලා ගන්නවා තමන්ගේ ශේෂ්ඨ වල් පැලෑටි වලින් තොරව පවත්වාගෙන යන්න. එතකොට අපිට අපේක්ෂා කරන අස්වැන්නම භූමියෙන් ලබා ගන්න. ඒ නිසා වල් පැලෑටි වල බලපෑම ප්‍රබලයි. මේ බලපෑම මූලික ආකාර දෙකකට පැහැදිලි කරන්න පුළුවන්. ඔබ මේ වෙනකොටත් ඉගෙනගෙන ඇති වල් පැලවල හිතකර බලපෑම ඒ වගේම අහිතකර. විභාග මට්ටමේදී මේවා අහලා තියෙනවා ඊටාම ලේසි විෂය කරුණු වල් පැලෑටි වල හිතකර බලපෑම විස්තර. වල් පැලෑටි වල අහිතකර බලපෑම විස්තර කරන්න. ඒ නිසා ඔබට මේ හිතකර සහ අහිතකර බලපෑම් වැදගත් වේවි.
එවැනි අවස්ථා. ප්‍රධානම අහිතකර බලපෑම තමයි තරඟය. ඔබ දන්නවනේ තරඟයකදී එක්කෙනෙක් පරාජයට පත් වෙන එක්කෙනෙක් ජයග්‍රහණය. එහෙනම් මෙතෙන්දී තරඟ කරන්නේ වල් පැලෑටි, බෝගසාකයි මෙන්න මේ වගේ එකම සාධක සමූහයකට. ඔවුන්ට අවශ්‍යයි ජලය පසෙන් ලබා ගන්නේ දෙගොල්ලම ජලය ලබා ගන්නේ පාංශු ජලය. ඔවුන්ට අවශ්‍යයි ඔක්සිජන් මුල් මගින් ලබා ගන්නවා ශ්වසනය කරනවා පාංශු ඔක්සිජන් තමයි දෙගොල්ලම. හිරු එළිය ලබාගෙන ආහාර නිෂ්පාදනය කරනවා කාණ්ඩ දෙකම. එහෙනම් හිරු එළියට තරඟයක වායු පරිසරය තුළ වර්ධනය වෙන්න ඉඩක් අවශ්‍යයි. ඉඩ සඳහා තරගයක් ඇති කරගන්න. ඒ නිසා මේ තරගයෙන් භෝග සාකවල වර්ධනය අඩු වෙලා අසන්න අඩු වෙනවා. ඒ තරගය තුළ බොහෝ අවස්ථාවල වල් පැලෑටිය ප්‍රබල අනුවර්තන දක්වමින් මුහුණ දෙන තරගයට. භෝග සාකවලට එවැනි හැකියාවක් නැති වන අවස්ථාව වුණා. ඒ නිසා මේ පෙන්눔 කරන්නේ වගේ අවස්ථාවක් හොඳින් වැවුණු වගා භූමියක් වල පැලෑටියෙන් තොර කොටසක් වල් පැලෑටි සහිත වගා භූමිය භෝග සාක වර්ධනයේ තමයි. ඒ වගේම භෝග සාකවලට හානි කරන කෘමි සත්තු ඉන්නවා. ඒගොල්ලන් ගොඩක් වෙලාවට සාකාශීතු තමයි ඉන්නේ. හැබැයි හැමදාම භෝග සාක ශේෂ්ත්‍රේ නේ. නමුත් කුමීන්ට පැවැත්මක් අවශ්‍යයි. එතකොට ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? අහල පහල තියෙන වල පැලෑටි වලට ගිහිල්ලා භෝග සාකේ එනකම් ඒ වගේම සමහර ජලජ වල් පැලෑටි ලංකාවේ ප්‍රමුඛතම විශාලතම ජලාශවල වර්ධනය වෙමින් මේ වගේ දූපත් ගොඩබිම් ප්‍රදේශ ඇති කරලා තියෙනවා. ජල ධාරිතාවය අඩු කරලා තියෙනවා. සමහර වල් පැලෑටි වල කොටස් බීජවලට භෝග අස්වැන්නට එකතු වෙනවා. විස සහිත කොටස් එකතු වුණොත් ගුණාත්මය අඩු. ඒ වගේම වල් පැලෑටි කොටස් ඒත් එක්කෙන යම් යම් තවත් අපද්‍රව්‍ය බීජ සමග එකතු වුණොත් එimhe බීජවල ගුණාත්මකභාවය. ඒවා අපට අවාසි එහෙම නැත්නම් පාඩුදායක සිද්ධ වෙනවා. ඉතින් ලෝකෙ කිසිම දෙයක් නෑ අවාසි විතරක් තියෙන. ඒ වගේම වාසි විතරක් තියෙන. නමුත් වල් පැලෑටි වල උනත් ඒ බලපෑම් හිතකර ආකාරයට හසුරුවා ගන්න. ඒ නිසා වෙන්නේ නැති සමහර අවස්ථාවල විභාගෙදී අහන්නේ වල් පැලවල හිතකර බලපෑම් විස්තර. ඔබ දන්නවා මේ දැක්වෙන්නේ ආහාර සඳහා යොදා ගන්නා විල් අලකොළ. අලකොළ වගාවන් කවුරුත් කරන්නේ. නමුත් අලකොළ අපි ආහාරයට ගන්නවා. වල් පැලෑටි ලෙස වැඩෙන අලකොළ තමයි අපි ආහාර වශයෙන්. සාරණත් ඒ වගේ වීලි කලාපයේ ප්‍රදේශවල ඉබේ වෙවෙන වල්. කම්පලා කියන්නේ ඒ වගේ කුණු ගොඩවල් වල පස් එවිසුම් ස්ථානවල ඉබේ වෙවෙන පැලෑටි වර්ගයක්. හැබැයි ආහාර ලෙස ගන්න වර්ගයක්. විශේෂයෙන්ම වල් පැලෑටි වෙනත් භෝගයක් නැති අවස්ථාවල පොළොව මතුපිනින් ආස්තරණයක් ලෙස වර්ධනය වෙලා හොඳ ආවරණයක් ලබා දෙනවා පොළොවට. ඒ වගේම වල් පැලෑටි වල තියෙන විශේෂම තෘණ වර්ගවල මූල පද්ධතිය ගොඩාක් තන්තුමයයි. මේ තන්තුමය මූල පද්ධතියට පුළුවන් විශාල වශයෙන් පස් අංශු අල්ලගන්න. ඒ නිසා තනකොළ තියෙන තැනක පස් අංශු සේදී ඉවත් වීම අඩු වෙනවා. ඕකටනේ අපි කියන්නේ පාංශු කාදනය අඩු වෙනවා කියලා. එහෙනම් වල් පැලෑටි පාංශු කාදනය පාලනය කරන්න භාවිතයි. ඒක ලංකාවේ සත්ත්වපාලන කටයුතු සිදු කරන බොහෝ දෙනෙකුට ආහාර සම්බන්ධ ගැටලු තියෙනවා. හැබැයි ලංකාවේ මහා පරිමාණයෙන් වගා කරමින් පවත්වාගෙන යන තෘණ භූමි නෑ. සීමිත ප්‍රමාණයක් තියෙනවා. නමුත් ලංකාව පුරා විසෙන ගවයන් තෘණ ආහාරයට ගන්නවා. ඔවුන් වල් පැලෑටි ලෙස ඉබේ වැවෙන තනකොළ ආහාරයට ගන්නවා. රටේ කිරි නිෂ්පාදනය, මස් නිෂ්පාදනය ආදී මේ වල් පැලෑටි කියන ආහාර ප්‍රභවය මත අදා පවතිනවා. ඊළඟට නිදි කුඹ වගේ කටු සහිත ඊටාම සුෂ්ක ස්ථානවල පවා වර්ධනය වේගී ශාක වර්ගයක්. නිදි කුඹ කියන්නේ නයිට්‍රජන් තිර කළ හැකි පසට අතිරේක නයිට්‍රජන් ප්‍රමාණයක් ලබා දිය හැකි විශේෂිත භෝග වර්ගයක්. විශේෂිත ශාක වර්ගයක්. ඒ නිසා වල් පැලෑටි වල හිතකර බලපෑම් තියෙනවා, අහිතකර බලපෑම් තියෙනවා. ඒ නිසා අපිට මේ දෙකම ප්‍රයෝජනයට ගන්න. වල් පැලෑටි වල අහිතකර බලපෑම් හඳුනාගෙන ඒවා පාලනය කළා භෝගයන් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම වල් පැලෑටි වල හිතකර බලපෑම් ප්‍රයෝජනයට අරගෙන ඒකෙන් වාසි ලබා ගන්න පුළුවන්. එහෙනම් වල් පැලෑටි අපට ඇති කරන හිතකර සහ අහිතකර බලපෑම් ඉතාමත් වැදගත්. ඊළඟට අපට වල් පැලෑටි වලින් ඇති වෙන්නේ ගොඩක් වෙලාවට අහිතකර. අද භෝග වගාවේදී වල් පැලෑටි අහිතකරයි. ඒ නිසා අපි වල් පැල ඉවත් කරනවා. වල් පැල විනාශ කරනවා කියලා කියනවා. වල් පැල කළමනාකරණය කරනවා කියන්නේ ඒක තමයි. වල් පැලයක් හරියට කළමනාකරණය කරන්න නම් මේ වල් පැල හඳුනගන්න. ඒ නිසා අපට වල් පැලෑටි කළමනාකරණයේ පහසුව වෙනුවෙන් වල් පැල හඳුනා ගන්නට අවශ්‍යයි. ඒ සඳහා සම්මත වර්ගීකරණ කීපයක් තියෙනවා. ඔබට
විභාග මට්ටමේදී මේ වල් පෙළ ඇටි වර්ගීකරණ පැහැදිලි කරන්නයි යම් අවස්ථාවල කියලා තියෙනවා. ඒ නිසා දරුවන්ට වල් පෙළ ඇටි වර්ගීකරණය සඳහා යොදා ගන්න සම්මත වර්ගීකරණයෙන් මොනවද කියලා දැන ගැනීම වැදගත් වෙනවා. වල් පෙළ වර්ග කරලා තියෙනවා ප්‍රධාන කරුණු තුනක් පදනම් කරගෙන. එකක් තමයි වල් පෙළ ඇටිය සිය ජීවන කාලයේ ජීවන චක්‍රය අවසන් කරන්න ගත කරන කාලයන්. ඒ වගේම එම වල් පෙළ ඇටියේ රූපීය ලක්ෂණවල ස්වභාවයන්. ඒ වගේම ඒ වල් පෙළ ඇටිය වැඩෙන ස්ථානීය ස්වභාවය. ඔය ආකාරයට මූලික වර්ගීකරණ තුනක් මුණ ගැහෙනවා වල් පෙළ ඇටි. වල් පෙළ ඇටි වර්ගීකරණ අතර ප්‍රධාන වර්ගීකරණයක් තමයි ජීවන චක්‍රය ස්වභාවය අනුව වර්ගීකරණය. ඒ කාරණේ පදනම් කරගෙන වල් පෙළ ඇටි ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරලා තියෙනවා. වාර්ෂික වල් පෙළ ඇටි, බහුවාර්ෂික. එතනින් වාර්ෂික වල් පෙළ ඇටි තමයි අපිට ගොඩක් වෙලාට මුණ ගැහෙන්නේ. මොකද කෙටි කාලින් බහු වගා ගන්න වගා ශේෂ්ඨවල බහුලව තිබෙන්නේ වාර්ෂික වල් පෙළ ඇටි. මේ වාර්ෂික වල් පෙළ ඇටිය ජීවන චක්‍රය සම්පූර්ණ කළ මිය යාමට, ජීවන චක්‍රය සම්පූර්ණ කළ අවසන් කිරීමට වසරකට වඩා අඩු කාලයක්, වසරක් හෝ ඊට අඩු කාලයක් තුල ජීවන චක්‍රය සම්පූර්ණ කර අවසන් වන පෙළේ අපි වාර්ෂික වල් පෙළ ඇටි කියලා හඳුනගන්නවා. එලිමහන් ශේෂ්ඨවල මේ වගේ පෙළ ඇටි වර්ග භෝග සාකසම් වැඩිලා වර්ධනය වෙලා පුෂ්පීකරණය වෙලා බීජ හදලා ඒ බීජ ව්‍යාප්ත කරලා ඉවත් වෙලා යනවා. ඒවට කියනවා වාර්ෂික වල්. ඒ වගේම සමහර වල් පෙළ ඇටි වර්ග තියෙනවා ජීවන චක්‍රය අවසන් කළ මිය යන්නට වසර එකකට වඩා වැඩි කාලයක් ගත. ඒ කියන්නේ එකක් තුනක් හතරක් ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඒකෙදි පළවෙනි ජීවන චක්‍රය සම්පූර්ණ කරන සාමාන්‍ය විදිහට බීජ පැලවෙනවා, වර්ධනය වෙනවා, විකරණය වෙනවා, පුෂ්ප පරාගණය වෙලා පළ හෝ බීජ හටගෙන ව්‍යාප්ත වෙනවා. හැබැයි සාකය එහෙමම අක්‍රීයව හෝ අඩු වර්ධනයකින් පවතී. ඊළඟ හිතකර අවස්ථාවේදී එම සාකයම නැවතත් අර ආකාර ජීවන චක්‍රයක් කළා ඒ අවසානයේදී බීජ හෝ ඵල ව්‍යාප්ත කරනවා. ওই විදිහට වසර සමූහයක්, වසර කිහිපයක් ශ්‍රේෂ්ඨයක රැඳී තිබෙන්න පුළුවන් පෙළ ඇටි අපි හඳුනනවා බහුවාර්ෂික පෙළ ඇටි කියලා. සාමාන්‍ය වාර්ෂික පෙළ ඇටි නම් ඔබ ඕනතරම් දැකලා තියෙනවා පෙළ ඇටිනේ ලපටි පෙළ සාක. නමුත් බහුවාර්ෂික පෙළ ඇටි ගොඩක් වෙලාවට අපි වාර්ෂික භෝග වගා කරන අවස්ථාවන් වල ශ්‍රේෂ්ඨී තියෙනවා අඩුයි. ඒත් අපි වරිණ ඉවත් කරනවානේ. නමුත් රබර් වගාව, තේ වගාව, පොල් වගාව, ඊළඟ බහුවාර්ෂික පළතුරු වගා වගේ වගා භූමි වල මග ඇරුණු තැන්වල සමහර තැන්වල මේ බහුවාර්ෂික වල් පෙළ තියෙන්න පුළුවන්. ඒවා ගොඩක් වෙලාවට කාස්ටීය ලක්ෂණ. පෙළ ඇටි වලට වඩා කාස්ටයක්. මෙන්න මේ වගේ මේ ශක්තිමත් කඳක් කාස්ටයක් තියෙනවා. ඒ වගේම යමුරට වැඩුණු මූල පද්ධතියක් තියෙනවා මේ බහුවාර්ෂික පෙළ ඇටි වල. වසර ගණනාවක් ශේෂ්ඨයේ පවතින සමහර බහුවාර්ෂික සාක ඉතා විශාල වර්ග. ඔය විදිහට ජීවන චක්‍රයේ ස්වභාවය මේ කාණ්ඩ දෙකට වල් පෙළ වෙන් කළා තියෙනවා. මේ තියෙන්නේ ශේෂ්ඨයකදී ඔබට පහසුවෙන්ම හඳුනාගත හැකි ප්‍රධාන බහුවාර්ෂික පෙළ ඇටි වර්ග තුන. බෝවිටිය, හීන් බෝවිටිය, ගඳ පාන. ඒ වගේම කලාඳුරු කියන පෙළ ඇටි වර්ග තුන සුලභ බහුවාර්ෂික වල් පෙළ ඇටි වශයෙන් විශේෂ්ඨවල මුණ ගැහෙනවා. ඊළඟට මේ වල් පෙළ ඇටියකට ආවේනික ලක්ෂණ තියෙනවා. මෙන්න මේ ආවේනික ලක්ෂණ පදනම් කරගෙන රූප විලාසයේ පදනම් කරගෙන වල් පෙළ ආයිත් කාණ්ඩ තුනකට වෙන් කරනවා. පළල් පත්‍ර, තුන සහ පන් වර්ග කියලා වෙන් කරනවා. එතනින් ඊටාත්ම පහසෙන් හඳුනාගත හැකි වර්ගය තමයි අපි කියන්නේ පළල් පත්‍ර වල් පෙළ. මේක බහුවාර්ෂික පළල් පත්‍ර පෙළ ඇටියක්. මේ පත්‍ර විශාල වර්ධනය වෙනවා. ඒ වගේම නාරටි සමාන්තර නාරටි වින්‍යාසයක් පේන්නේ අපට. ඩාලාභ නාරටි වින්‍යාසයක් දක්නට ලැබෙනවා. ඊළඟට මුදු මූලක් ඒ වගේම පාර්ශ්වික මුල් වලින් යුක්ත මූල පද්ධතියක් තියෙනවා. සමහර බහුවාර්ෂික වල් පෙළ ඇටි වල මේ ලක්ෂණය හොඳටම පේනවානේ. මේ බලන්න හොඳින් වර්ධනය වෙච්ච මුල්
ඒ වගේම පාර්ශ්වික මේකත් ඊට අමතරව මේ වල් පැලෑටි වල අග්‍රස්ත අංකුරේ උඩට වර්ධනය වෙනවා. ඌගත කොටස් අඩුයි. ඒ නිසා අපිට මේවා අතින් ගලවලා උඩින් කඩලා දාලා උදළු ගාලා පාලනය කරන්න පහසුවක් වෙනවා. මේ තියෙන්නේ අපිට මුණ ගැහෙන සුලභ පළල්පත් සහිත වල් පැලෑටි. ගන්ධපාන උපමේනිය නිති කුඹයි තිබෙන්නේ පළල්පත් සහිත වල් පැලෑටි වලට. ඊළඟට අපිට ගොඩාක් තියෙන්නේ තෘණ වර්ග, තනකොළ වර්ග, තෘණ වර්ග. ඉතින්දී අපිට මෙන්න මේ වගේ මූලික ලක්ෂණ මේ තෘණ වල් පැලෑටි ආශ්‍රිතව හමු වෙනවා. මේ සිහින් දිගටි පත්‍ර. තෘණවල පත්‍ර සිහින් දිගටි. ඒ වගේම තන්තුමය මූල පද්ධතියක් තියෙනවා. තන්තුමය මූල. මේ පත්‍රවල නාරටි විඤ්ඤාසය සැලකුවොත් එහෙම සමාන්තර නාරටි විඤ්ඤාසය. ප්‍රධාන මැද නාරටිය එක දෙපසින් සමාන්තර නාරටි විඤ්ඤාසය. ඊළඟට බොහෝමයක් තෘණ වර්ග මේ කඳට සවි වෙන්නේ පත්‍ර තලය මේ පත්‍ර කොපුව. පත්‍ර කොපුවකින් තමයි කඳට සවි වෙන්නේ. මේ පත්‍ර තලයේ කොටස මේ පත්‍ර කොපුව. ඒ වගේම කඳ පුරුක් සහිතයි මේ ගැටයක් මේ තවත් ගැටයක් මේ ගැට දෙක අතර පුරුක් සහිතයි. මේක අපි කපලා බැලුවොත් ඇතුලේ ගොඩක් වෙලාවට සිදුරක් සහිතයි. ඊළඟට පුෂ්ප මංජරිය මේ වගේ තරමක් විසිරුණු පුෂ්ප මංජරිය ගොඩක් වෙලාවට මේ පුෂ්ප මංජරියත් එක පත්‍රයක් වගේ තියෙනවා. මොකද පන් වර්ගවල අපිට මීට වඩා පොඩි වෙනසක් දකින්නවා. ඒ නිසා මේ තමයි තෘණ කාණ්ඩයේ වල් පැලෑටි. ඒ වගේම මෙහි දැක්වෙන්නේ එම කාණ්ඩයේ වල් පැලෑටි විසින් පෙන්눔 කරන විශේෂිත ලක්ෂණ. විභාගවලදී වැදගත් වෙනවා අපිට මේ ලක්ෂණ දකින්න පුළුවන්. මේ ලක්ෂණ ඉගෙන ගන්න පුළුවන්. මේ ලක්ෂණ අහුරු කරගන්න ක්‍රම තියෙන ඕනතරම්. විශේෂයෙන්ම අමතර කාරණා වශයෙන් නෙහුත් වල් පැලෑටි පිළිබඳව මෙන්න මේ කාරණා. මේ වල් පැලෑටි වල පත්‍රය තලය මේ තියෙන්නේ යූහලය කියන විශේෂිත නෙරීම මේ පත්‍ර කොපුව. පත්‍ර තලය සහ පත්‍ර කොපුව අතර මෙන්න මේ වගේ දිවක් කියන්නේ යූහලය කියන විශේෂිත නෙරීම තෘණ කාණ්ඩයේ වල් පැලෑටි ආශ්‍රිතව තියෙනවා. මේකෙන් දැක්වෙන්නේ මේ ගොයන් සාකේ යූහලයට අමතරව කර්ණිකාව කියලා මෙන්න මේ වගේ නිරීම් දෙකක් තියෙනවා. ඒක ගොයන් සාකේට විතරක් ආවෙන කුලක්. ඒ වගේම තෘණ සාක අපි කඳ හරස්කඩක් වශයෙන් බැලුවොත් එහෙම සිදුරු සහිතයි. හරස්කඩ සිදුරු සහිතයි තෘණ. ඊළඟට විශේෂිත තෘණ වර්ගයක් තියෙනවා. එකයින කුලවක් කුස් ගාලෙන්ට මාරුක් කියලා හඳුන්වනවා. මේක සමහර විභාගවලදී අහලා තියෙනවා. අපි කියවනේ තෘණ වලට ආවේනික ලක්ෂණයක් ලෙස තියෙනවා. ජීවවලේ සහ කර්ණිකා වෙන කොටස් පොයසී කුලේ ඕකවල ජීවවලයක් තියෙනවා. නමුත් මෙන්න මේ මාරුක් කියන තෘණ වර්ගයට ජීවවලයකුත් නැහැ කර්ණිකාවකුත්. ඒක විභාගවලදී අහලා තියෙනවා. ඒක වැදගත් විශේෂිත කාරණයක් වශයෙන් උසස් පෙළ දරුවන්ට වැදගත් වේවි. ඒ කාරණේ මතක තියාගන්න. මේ පෙන්눔 කරන්නේ එම ලක්ෂණ. මේ පත්‍ර තලය, මේ පත්‍ර කොපුව කිසිම විශේෂිත නිරීමක් මේ ස්ථානයේ දක්වන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට අපට මුණ ගැහෙන්නේ තරමක් ජලජ පරිසරවල වැඩිපුර මුණ ගැහෙන පන් වර්ග. විවිධාකාර පන් වර්ග රාශියක් අපට මුණ ගැහෙනවා වගාවු. මේ පන් වර්ග වලට ආවේනික ලක්ෂණ ගොඩක් තියෙනවා. සමූහයක් තියෙනවා. ඒවත් මේ වගේ තන්තුමය මූල පද්ධතියක් සහිත වෙනවා. විශේෂයෙන්ම සිහින් දිගටි පත්‍ර මේ පන් වර්ග වල දක්වන්න ලැබෙනවා. ඊටත් විශේෂයෙන් වැදගත්ම කාරණේ තමයි මේ පන් වර්ග වල පත්‍ර කඳට සවිවන ස්ථානවල පත්‍ර කොපුවක් දක්වන්න ලැබෙන්නේ නැහැ. පත්‍ර කොපුවක් නැහැ. ඒ වගේමයි පත්‍ර තලය හා පත්‍ර කොපුව අතර අර ජීවහලයේ වැනි නෙරීම් නැහැ. මොකද පත්‍ර කොපුවක් නැති නිසා. මේ කඳ හැදිලා තියෙන්නේ පත්‍ර තලයේම එකතියි. මේ විදිහට පත්‍ර කොපුවක් නැහැ. තලයේම එකතු වෙලා. ඒ වගේමයි මේ ඉහළට වැඩෙන කඳ කොටස. දැන් මේ කොටස අපි සැලකුවොත් කඳ කියලා. ගොඩක් වෙලාවට ත්‍රිකෝණාකාර. මේ කොටස. මේක කපලා බැලුවොත් අභ්‍යන්තරයේ ඝනයි. විවරයක් නැහැ. අභ්‍යන්තරයේ ඝනයි. ඊළඟ පුෂ්ප මංජරිය ගත්තොත් මෙන්න මේ වගේ තරමක් තදවුණු පුෂ්ප මංජරියක් තියෙනවා. මේ විදිහට. මේ පුෂ්ප මංජරියේ පහළින් කුඩා පත්‍රිකා 3ක් 6ක් 9ක් වගේ ගුණාකාර වශයෙන් තියෙන්න පුළුවන්.
ඔන්නේ මූලික ලක්ෂණ හරහා අපට පං වර්ග වෙන් කරගන්න පුළුවන් අනිකුත් වල් පැලෑටි අතුරින්. තවත් විස්තර මෙහි දැක්වෙනවා. අනිත් වල් පැලෑටි සහ පං වර්ග අතර වෙනස්කම් වලදී මේ විස්තරයේ මේ ලක්ෂණය වැදගත් වෙනවා. මේ කඳ ඇතුළත ඝන වූ. ඒ වගේම පත්‍රය කඳට සවි වන තැන එහි කෙලින්ම පත්‍රය සම්බන්ධ වෙලා. හරි. පත්‍රය සහ පත්‍ර කොපුවක් දක්නට ලැබෙන්නේ නැහැ. දැන් අපිට මෙන්න මේ වගේ අවස්ථාවක් ආවා. මේ වගේ රූප සටහන් තුනක් දීලා මේවා මොන කාණ්ඩේ වල් පෙළද රූප විද්‍යාව. මේ හා සමාන මේ වගේ ප්‍රශ්න විභාග ප්‍රශ්න පත්‍ර වල තිබිලා තියෙනවා. ඒ නිසා අපිට ABC කියන මේ වල් පෙළ වර්ග තුන පැහැදිලිව නිවැරදිව රූප විලාසය යන මොන කාණ්ඩේද කියලා වෙන් කරන්න පුළුවන් දෙක උත්සාහ කරන්න. ආවේනික ලක්ෂණ මතක් කරගන්න පං වර්ග නම්, පළල් පත්‍ර නම්, ඍණු වර්ග නම් එන ඔබට ABC රූප සටහන් තුන කුමන කාණ්ඩයට අයිතිද කියලා තීරණය කරන්න පුළුවන්. ඒ වගේ මේ වල් පැලෑටි හොඳින් වැඩෙන ස්ථානයේ පදනම් කර වාසස්ථානයේ පදනම් කරගෙන ප්‍රධාන කාර්ය තුනක් තියෙනවා. ජලජ, ගොඩබිම වැඩෙන සහ මඩෙහි. මෙන්න ගොඩබිම වැඩෙන වල් පැල. ඍණු වර්ග, ඔඩසිඤ්ඤ මරන් කියන පැලෑටිය, මේ ගිනි කියන තෘණ වර්ගය, ඊළඟ මේ තියෙන්නේ සුලභ වල් පැලෑටියක් අපේ ගොඩබිම් ප්‍රදේශවල මොනර කුඩුම්බිය. මේ වෙඩේලියා කියලා හඳුන්වන ආක්‍රමණශීලී වල් පැලෑටිය ගොඩබිම වැඩෙන්නේ. ඒ වගේම ජලජ ජලයේ මත පාවෙමින් නිමග්නව අර්ධ නිමග්නව වැවෙන සෙල්වීනියා, ජපන් ජබර, හයිඩ්‍රිල්ලා, ඕලු නිලුම් මානෙල් වැනි භෝග වර්ග බොහොමයක් වල් පෙළ වර්ග බොහොමයක් තියෙනවා ජලජ පරිසරවල. ඒ වගේ මඩ කියන්නේ ගොහුරු සහිත විශේෂම කුඹුරු වල තුනැස්ස, ඊළඟට තුන්හිරිය, කොක්මොට, වේල් සියඹලා, ඉතින් වේල් සියඹලා සාකය, වේල් කරාබු, කංකුම් මේවා අපි හඳුන්වන්නේ මඩ සහිත ස්ථානවල මඩේ වැඩෙන වල් පැලෑටි. ඒ වගේමයි ඊට අමතරව මේ වල් පැලෑටි වර්ගයක් අපට මුණ ගැහෙනවා ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටි කියලා. ඒතර ආගන්තුක ආක්‍රමණශීලී කියන්නේ ආගන්තුක කියන්නේ එම වල් පැලෑටියට මේ පරිසරයේ නුහුරුයි. ආක්‍රමණශීලී කියන්නේ ඒකේ පැතිරීමෙන් අපේ තියෙන වල් පැලවලට යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටි මෙන්න මේ ආකාරයට අර්ථ දක්වලා තියෙනවා. මේ තියෙන්නේ කුමන හෝ හේතුවක් මුල් කරගෙන ලංකාවට පැමිණිච්ච ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටි පංජබර. මල් වල තියෙන විචිත්‍රතාවය හේතුවෙන්ම ලංකාවේ ගෙනහලා වගා කරන ආක්‍රමණශීලී වල් පැලෑටිය ගන්ධපාන. මේත කාලදී ලංකාවේ ජලධාරා ප්‍රදේශවල ව්‍යාප්ත වූ තාම දරුණු ගණයේ ආක්‍රමණශීලී වල් පැලෑටිය මිමොසා පීක යෝධනිත කුඹ. මේ විදිහට මුළු යායම එම පැලෑටි වර්ගයෙන් ආක්‍රමණය වෙනවා. එතකොට ඒකත් එක්ක ඊට යටින් වෙන කිසිම පැලෑටියක් සහ වෙනත් ජීවීන් වෙනස් සතුන් බොහෝ දිනෙක මේ ස්ථානයෙන් අයින් වෙලා යනවා. ඒ නිසා ආක්‍රමණශීලී ස්වභාවය හොඳින්ම පෙන්눔 කරන්නේ මෙන්න මේ ආකාරයට. ඊළඟ මේ තියෙන පාතේනියම් කියන මේත කාලේ ලංකාවේ ව්‍යාප්ත වෙච්ච ආක්‍රමණශීලී වල් පැලෑටි. ඔබ දන්නා පාතේනියම් කියන්නේ පාතේනීන් කියන විස සංයෝගයක් අඩංගු දරුණු වල් පැලෑටියක් බව. මේ විස සංයෝගය මෙන්න මේ ආකාරයට ගොවිපළ සතුන් විසින් උලා කන තනකොළ තුල තිබිලා ඔවුන්ගේ දේහගත වෙලා ඒ හරහා කිරි හා මස් නිෂ්පාදන තුලින් අපේ දේහගත වෙන්නත් පුළුවන් කියලා විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා. ඒ වගේම කෘෂි කාර්මික කටයුතු වල නිරත වන අයගේ ඇඟෙහි මේ පාතේනියම් දැවටෙනවා. ගැවෙනවා. සමහර අයට අසාත්මිකතාවයක් නැති වෙනවා. සමහරට මේ පාතනීන් කියන රසායනික පිළිකාකාරකයක් ලෙස සමහර පොත්පත්වල හඳුන්වලා තියෙනවා. ඒ වගේම වන සතුන් මේ වල් පැලෑටිය උලා කනවා. ඒතොර ඊවේ බලපෑම වන සතුන්ට, මිනිසුන්ට, ගොවිපළ සතුන්ට ඔවුන්ගෙන් ලබා ගන්න නිෂ්පාදන වලට දරුණු බලපෑමක් ඇති කරනවා. ඒ නිසා මේ වල් පැලෑටි පිළිබඳව යම් කිසි ඔබ ලබාගත් දැනුම ඔබට වල් පැලෑටි පාලනය කරගන්න යොදා ගන්නත් පුළුවන්.
හැබැයි විශේෂයෙන්ම උසස් පෙළ දරුවන්ට මේ වල් පැලෑටි පිළිබඳ දැනුම හරහා තමාගේ විභාගයේදී Tamanට එන වල් පැලෑටි පාඩමට අදාළ ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු ලියා ගන්න හැකියාවක් ලබා ගන්නත් පුළුවන්. වල් පැලෑටි සම්බන්ධ ප්‍රශ්න වලට පිළිතුරු ලියද්දී දරුවන්ට මුහුණ පාන සිදුවන එක්තරා තීරණාත්මක අවස්ථාවක් තමයි මේ වල් පැලෑටි වල විද්‍යාත්මක නාමයෙන් මතක තබාගත යුතුද? වල් පැලෑටි නමින් හඳුනාගත යුතුද? අපි මේ ප්‍රශ්නය ඇසුරින් ඒ කාරණේ විග්‍රහ කරගමු. මේ තින ඔබට 2011 වර්ෂයේදී ලැබිච්ච ප්‍රශ්නයක්. ශේෂ්ත්‍ර චාරිකාවකදී ශිෂ්‍යයෙකු විසින් වල් පැල එකතු කර පහත පරිදි හඳුනා ගන්න අනදී. P. Echinoclova cruscale. Q. Cyprus crotans. R. Iconia crassipus. S. Monocoria vaginale. මේ වල් පැලෑටි හතර මොකක්ද කියලා ඔබ දන්නේ නැත්නම් පහතින් වූ ප්‍රශ්නට උත්තරයකට යන්න බෑ. ඉහත වල් පැල පහත කාණ්ඩ වලට වර්ගීකරන. මේ අතරින් නිදහසේ පාවෙන ජාජ වල් පැලෑටිය මොකක්ද? එහෙනම් නමින් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්නත් ඕනේ. එය මොකක්ද කියලා ඔබට මතක් වෙන්නත් ඕනේ. වාර්ෂික තෘණ වල් පැලෑටි. බහු වාර්ෂික පං වර්ගය මොකක්ද? වාර්ෂික පළල් පත්‍ර වල් පැලෑටිය මොකක්ද? මෙන්න එම සාකච්ඡා. E. තෘණ වර්ගයක්. වාර්ෂික තෘණ වර්ගය. P. ජලයේ මත පාවෙන වල් පැලෑටි. B. මේක අපි B කියලා සලකමු. C. පන් වර්ගයක්. D. පළල් පත්‍ර සහිත පැලෑටි. එහෙනම් ඒ දෙනුම හරහා අපට මේ පිළිතුරු මේ ප්‍රශ්නෙට පිළිතුරක් සපයන්න පුළුවන් නේ. නිදහසේ පාවෙන ජලජ වල් පැලෑටි. වාර්ෂික තෘණ වල් පැලෑටි. වර්ගය A. බහුවාර්ෂික පං වර්ගය. පං වර්ගය එතන අපි B සඳහන් වෙන්නේ. මේක C කියලා ගමු. E. වාර්ෂික පළල්පත්‍ර වල් පැලෑටි. ඉතුරු වෙන්නේ D නේ. එහෙනම් D තමයි වාර්ෂික පළල්පත්‍ර වල් පැලෑටි. එහෙනම් ඔබට ඉතාමත් වැදගත් වෙනවා වල් පැලවල රූපීය ලක්ෂණ මතක තබා ගැනීම හඳුනා ගැනීම. ඒ වගේම ඔබට විද්‍යාත්මක නමින් හඳුන්වන්නේ මොකක්ද කියන එක දැන ගැනීම ගොඩක් වැදගත් වෙනවා. දැන් ඒ වල් පැලෑටි සම්බන්ධ දැනුම මිශ්‍රණයකින් තමයි මේ වගේ ප්‍රශ්නයකට උත්තරයකට යන්න වෙන්නේ. වල් පැලෑටි නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සැලකුතු අසුරු හානියක් සිදු වේ. වාර්ෂික වල් පැලෑටි සහ බහුවාර්ෂික වල් පැලෑටි අතර ප්‍රධාන වෙනස සඳහන් කරන්න. වාර්ෂික වල් පැලෑටි බහුවාර්ෂික වල් පැලෑටි. වසරක් හෝ ඊට අඩු කාලයක් තුළ ජීවන චක්‍රය සම්පූර්ණ කර අවසන් කරන්නේ වාර්ෂික පැලෑටි. වසරකට වඩා වැඩි කාලයක් ගත කරන්නේ බහුවාර්ෂික පැලෑටි. බහුවාර්ෂික වල් පැලෑටි පාලනයට වඩා සුදුසු වල් නාශක ආකාරය කුමක්ද? අපි ඉදිරි පාඩමක කතා කරනවා වල් පැල කළමනාකරණය. එතෙන්දී වල් නාශක ගැන කතා. වල් නාශක වර්ග කරලා තියෙනවා ක්‍රියාකාරීත්වය අනුව. එතෙන්දී භූගත කොටස් තියෙන වල් පැලෑටි වලට සාකයේ තුලින් උරාගෙන එම කොටස් කරා යන වල් නාශක වර්ගයක් තමයි භාවිත කරන්නේ. එතකොට භූගත කොටස් සහිත වල් පැල ගොඩක් ඒවා බහුවාර්ෂිකයි. එහෙනම් බහුවාර්ෂික වල් පැලෑටි සඳහා සුදුසු පරිභූ වල් නාශක කාණ්ඩය වෙන්නේ පරිසර්පණ කාණ්ඩය. නැත්නම් සංස්ථානික කාණ්ඩේ වල් නාශක. ඊළඟට වල් පැලෑටි වල වාසි දෙකක්. අපි කතා කරන්නේ වාසි ගොඩක්. එතනින් දෙකක් තුනක් හතරක් පහක් ඔබට ඊටම පහසෙන් ඕනෑම අවස්ථාවක උන්ට. දැන් එහෙනම් වල් පැලෑටි වල රූප විද්‍යාත්මක වර්ගීකරණය වැදගත්ද? වල් පැලෑටි ජලය සහ පෝෂක සඳහා භෝග සමග තරඟ කර භෝගස්යන් අඩු කරයි. ප්‍රකාශනයක් නේ. ඒ ප්‍රකාශනය ඇසුරින් 2018 විභාගයේදී මෙන්න වගේ ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. රූප විද්‍යාත්මක ලක්ෂණ වල පැලෑටි පන්ති 3 නම් කරා. බලන්න. සමෝදානිත වල් පැල කළමනාකරණය අර්ථ දක්වන එක වල් පැල කළමනාකරණයේදී වල් පැල පාලන ක්‍රම සුදුසුස ඒකරාශී කරගෙන යෙදීම සමෝදානිත වල් පැල පාලනය කියලා හඳුන්වනවා. පාකතුළු වල්නාශක ක්‍රියාක්‍රමයේ යාන්ත්‍රණය පදනම් කරගෙන වල්නාශක ආකාර දෙක ස්පර්ශ කාණ්ඩය හා පරිසර්පණ කාණ්ඩය කියලා වල්නාශක කාණ්ඩ දෙකකට බෙදෙනවා. අපි ඊළඟ පාඩමේදී ඒ ගැන වැඩි විස්තර සාකච්ඡා කරනවා. ඉහත වල්නාශක ආකාර දෙක අතරින් ඇටවරා පාලනයට වඩා සුදුසු ආකාරය නම් කරනවා. මේ ප්‍රශ්න ගොඩේ තියෙන සුවිශේෂී ප්‍රශ්නේ තමයි ඒක. මේ ඇටවරා නැත්නම් පැනිකම් රිපෙම්ස් කියන
වල් පැලෑටිය ඔබ දන්නේ නැත්නම් මොන වල්නාශයකද සුදුසු කියන එක ඔබට හිතා ගන්න බෑ. මෙන්න පැනිකන් රිපෙම්ස් කියන ඇටවරා කියන වල් පැලෑටි. මේක තෘණ වර්ගයක්. බලන්න මේ තෘණ වර්ගයේ කඳ ගමන් කරලා තියෙන්නේ පසේ සෑහෙන ගැඹුරකින්. එහෙනම් මේ තෘණ වර්ගයේ කඳ තියෙන ගැඹුරින් මේ තෘණ වර්ගයේ කඳ විනාශ කළේ නැත්නම් වල් පැලෑටි විනාශ කරන්න බෑ. උඩින් කැපුවොත් ආපහු ලියලනවා. ස්පර්ශ වල්නාශකයක් ගැහුවොත් උඩ ටික විතරයි මැරෙන්නේ, යට ගිය ඉතුරු වෙනවා. අරිසර්පණ කාණ්ඩේ වල්නාශකකින් මේ වගේ වල් පැලේ පුළුවන්. බලන්න වල් පැල පාලනයේදී අපට වල්නාශකයක් තෝරා ගැනීමටත් වල් පැලෑටි වල රූපී ලක්ෂණ ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම අපට ඒවා වාසිදායකව හසුරුව ගන්න පුළුවන්. මේ බලන්න මේක ශ්‍රී ලංකාව තුළ හඳුනාගෙන නැති ආක්‍රමණශීලී ආගන්තුක ශාක වන්නේ නම් ආගන්තුක ආක්‍රමණශීලී ශාක ටික ඔබට තෝරගන්න සිද්ධ වෙනවා. මේ වල් පැලෑටි ඔබ දැනගන්න ඕනේ. මිමෝසා පිග්ගා, අයිකෝනියා ක්‍රැසිපස්, රොගෝසම්, අයිත් මිමෝසා පිග්ගා, මේ වල් පැලෑටි හතර, මේ වල් පැලෑටි ටික ඔබ හරියට හඳුනාගත්තේ නැත්නම් ඔබට මේකට උත්තරය ගන්න සාමාන්‍යයෙන් මේවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුල තිබුණු ප්‍රශ්නයක්. 16 වර්ෂයේ. එහෙනම් ඔබ ඊටාම හොඳින් තේරුම් ගන්න වල් පැලවල විද්‍යාත්මක නාමයන් මතක තබා ගැනීම අවශ්‍යද? අවශ්‍යයි. ඒකෙන් අපට අමතර ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් විභාගය. ඊළඟ මේකත් ඒ හා සමානම ප්‍රශ්නයක් වල් පැලෑටි ආශ්‍රිත විභාගය. PQR ලංකාවේ කුඹුරෝ දක්න ලැබෙන ප්‍රධාන වල් පැලෑටි කාණ්ඩ 3 පහත රූප සරණින් දැක්වේ. ප්‍රධාන වල් පැලෑටි කාණ්ඩ 3 නම් කරන්න. ඔබට P කියන්නේ මොන කාණ්ඩයේද, Q කියන්නේ මොන කාණ්ඩයේද, R කියන්නේ මොන කාණ්ඩයේද කියලා වෙන්කර හඳුනා ගන්න ඕන. වල් පැලෑටි කාණ්ඩ 3 වෙන්කර හඳුනා ගැනීම සහ එක් එක් කාණ්ඩයට අයත් ලක්ෂණ දෙකකින් සඳහන් කරන්න. ඔබ එහෙනම් මේ එක එක වල් පැලෑටි කාණ්ඩ හඳුනා ගැනීමට එක එක වල් පැලෑටියට අදාළ ආවේනික ලක්ෂණ. P කාණ්ඩයේ ආවේනික ලක්ෂණ, Q කාණ්ඩයේ ආවේනික ලක්ෂණ, R කාණ්ඩයේ ආවේනික ලක්ෂණ. ඊළඟට අහනවා එක් එක් වල් පැලෑටි කාණ්ඩයට අයත් වෙන හා මඩවී වගාවේදී කරදරකාරී වල් පැලෑටි එක බැගින් ලියන්න. වල් පැලෑටි බැගින්. එහෙනම් ඔබ P කාණ්ඩයේ එක වල් පැලෑටියක්. පළල් පත්‍ර නම් බලමු P කියන්නේ මොකද්ද? තෘණ. තෘණ වර්ගයක් ලියන්න. V වගාවේදී මඩෙහි වැඩෙන. Q. අං වර්ගයක් ලියන්න. මඩෙහි වැඩෙන. R. පළල් පත්‍ර කාණ්ඩයේ වල් පැලෑටි එකක් ලියන්න. හැබැයි ඒක මඩේ වැඩෙන එකක් වෙන්නට. ඒකට මොනර කුඩුම්බිය වැනි පිළිතුරක් ගැලපෙන්නේ නැහැ. මොකද මොනර කුඩුම්බිය පළල් පත්‍ර සස්‍ය වල පැලෑටි ගොඩ වැඩෙන වල් පැලෑටි. ඒ නිසා අහලා තියෙන ප්‍රශ්නේ තාම හොඳින් කියව ගන්න, අවබෝධ කරගන්න, ඉතා පහසුවෙන් උත්තරයකට යන්න. එතකොට ඔබට වල් පැලෑටි පාඩමින් ලබා ගැනීමට පහසුවෙන් ලකුණු ලබා ගන්න පුළුවන් ප්‍රසව බවට පත් වෙයි. ඊළඟ මෙන්න මේ ප්‍රශ්න 2019 දී බොහෝම ලේසි ආණ්ඩේ ප්‍රශ්නයක්නේ. වල් පැලෑටියක් යනු කුමක්? වාසස්ථානයේ අනුව වල් පැලෑටි ආකාර තුන සඳහන් කර එක් එක් ආකාරයක් සඳහා උදාහරණයේ බැගින් ලියන්න. අපහසු නෑ. ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනයේ ආගන්තුක සාක්‍රමණශීලී වල් පැලෑටි වල බලපෑම විස්තර 2019 විභාගය. කෘෂිකාර්මික නිෂ්පාදනයේට ආගන්තුක සහ ආක්‍රමණශීලී වල් පැලෑටි බලපාන්නේ කෙසේද? 2019 විභාගයට ලියපු දරුවෝ උත්තර ලියන්නේ. එහෙනම් මෙන්න මේ ක්‍රියාකාරකම් ටික, මෙන්න මේ කාරණා ටික මේ පාඩම් තුලින් ඔබට තහවුරු කරගන්න පුළුවන් වුණාද? ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටි තම පැවැත්ම සඳහා දක්වන අනුවර්තන විස්තර කරන්න. අපි කිව්වා ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටි වෙනත් රටකෝ ප්‍රදේශයක සිට මෙහෙට ඇවිල්ලා මෙහි පවතින ශාක ජෛව ප්‍රජාව යටපත් කරමින් වර්ධනය වෙමින් බලපෑම් ඇති කරනවා. එහෙම වෙලා තියෙන්නේ ඇයි? ඒ වගේම අනිකුත් වල් පැලෑටිත් බොහෝ කාලයක සිට බෝගත් එක්ක තරඟ කරමින් ගොවීන් විසින් විවිධ ක්‍රම එම වල් පැලෑටි පාලනයට අනුගමනය කළත් තාමත් බොහෝ වගා භූමිවල එම වල් පැලෑටි දක්නට ලැබෙනවා. මේ වල් පැලෑටි සතු සුවිශේෂී ලක්ෂණ සමූහයක් තියෙනවා. ඒ සුවිශේෂී ලක්ෂණ ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටි වලක් තියෙනවා, සාමාන්‍ය වල් පැලෑටි වලක් තියෙනවා. එතනින් කරුණු කිහිපයක් විතරක් වෙනස් වෙනවා ආක්‍රමණශීලී වල් පැලෑටි. ඒගොල්ලන්ට පුළුවන් වෙනත් ප්‍රදේශයක ඒ දේශුන් තත්ත්වෙන්න තවත් ප්‍රදේශයකට ඇවිල්ලා
ඒ දේශගුණික තත්ත්වයට ඉක්මනින්ම අනුවර්තනය වෙනවා. අනුවර්තනය වෙලා ඒ තත්ත්වයට වේගින් වර්ධනය. ඒ වගේම යාළගේ ප්‍රචාරණ ක්‍රම පොදුවේ සෑම වල් පැලැටියකම බීජ මගින්, කඳ කොටස් මගින්, පත්‍ර කොටස් මගින්, මුල් කෑලි මගින් වේගින් ප්‍රචාරණ විවිධ ප්‍රචාරණ ක්‍රම තියෙනවා. ඊළඟ සමහර ඔය පාතේනිය මේ යෝධ නිදුකුම්බ වැනි වල් පැලැටි කැපුවාම වඩාත් හොඳින් ලියලා. ආයි කැපුත් ආයිත් වඩාත් හොඳින් ලියනවා. ඒ වගේ තත්ත්වයන්ට වරුත් දීමේ කියා. ගිනි තිබ්බොත් බීජ ඔක්කොම පැලවෙනවා. පැලවෙන බීජ ප්‍රසාරي ගිනි තියන් වැඩි වෙනවා. අහිතකර තත්ත්වයන්ට වරුත් දීමේ කියා. අවුරුදු ගණක් පස්සලට යට වෙලා තිබි බීජ මෙන්න හිතකර තත්ත්වයන් පැලවෙනවා. දීර්ඝ කාලයක් සුප්තව පැවතී. අනිත් වගේ සුවිශේෂී ලක්ෂණ ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලැටි වල තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ පුළුවන් තරම් තමාගේ ප්‍රයත්න තහවුරු කරමින් එතෙක් එම ප්‍රදේශයේ හිටි සාක ගහණය අඩු කරමින් ඒවට ආපු සත්ත්ව ගහණය අඩු කරමින් ජෛව විවිධත්වයට දරුණු හානියක් කරමින් ව්‍යාප්ත වෙනවා. ඒ නිසා ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලැටි වල බලපෑම ඊටාම දරුණු ලෙස ආර්ථිකයට පරිසරයට හඳුනාගෙන පාලනය කිරීම ඊටමත් වැදගත්. ඊළඟ මේත කාලයේදී විභාග මට්ටමේදී අපට මේ රූප විද්‍යාත්මක ලක්ෂණ අනුව වල්පැල වර්ගීකරණය වැනි ප්‍රශ්නයකට ඔබට සූදානම් වෙන්න පුළුවන් නම් හොඳයි. මොකද වසර කිහිපයක් ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරද්දී එවැනි ප්‍රශ්නයක් අහපු අවස්ථාවක් මේත නැහැ. ඒ නිසා අපට එවැනි ප්‍රශ්නයකට අවශ්‍ය කරුණු රූප සටහන ඒ ආවේනික ලක්ෂණ මතක තියාගන්න පුළුවන්. නම් ක්‍රියාකාරකමක් වශයෙන් ඔබ ඒක කරන්න අඳින්න රූපයක් ලියන්න ලක්ෂණ ටික අඳින්න ඊළඟ රූපේ ලියන්න ලක්ෂණ ටික අඳින්න ඊළඟ රූපේ ලියන්න ලක්ෂණ ටික උදාහරණ දෙක ලියන්න අන්න එතකොට ඔබට රූප විද්‍යාත්මක ලක්ෂණ වලපැල වර්ගීකරණය ඉතාම පහසුවෙන් යැගන්නට. වාර්ෂික කාණ්ඩයේ වල්පැලවල ජීවන චක්‍රය අධ්‍යයනය කරන්න අපි මොණ්ඩ කුඩුම්බිය වල්පැලයේ විවිධ අවස්ථාවන් යොදා ගමු. මේ තියෙන්නේ බීජය පෙරවුණාට පස්සේ ශේෂ්ත්‍රයේ වර්ධනය වෙන මුල් අවස්ථාව. ඒතර පළල් පත්‍ර අංකුර ඉහළට වර්ධනය වෙමින් ශීඝ්‍ර වර්ධනයක් පෙන්වුම් කරනවා මේ අවධියේ. ඊටාම් කෙටි කාලයකදී ජීවන චක්‍රය අවසන් කරන හින්දා ඊටාම් කෙටි කාලයකදී මෙන්න මේ වගේ වර්ධන අවධියකට එන්න පුළුවන්. භෝග සාක සමග තරඟ කරමින් ජලයේ පෝෂක අවශෝෂණය කරගෙන මේ පෙළහැටි මේ දක්වා වර්ධනය වෙන්නට පුළුවන්. බොහොම කෙටි කාලකින් වර්ධන අවධිය අවසන් කරපු මේ පෙළහැටි ඔවුන්ගේ ප්‍රජනක අවධියටපත් වෙනවා. ඒ ප්‍රජනක අවධියේදී අග්‍රස්ත අංකුර විකරණය වෙමින් පුෂ්ප මංජරි හට ගන්නවා. මේ මොණ්ඩ කුඩුම්බියේ පුෂ්ප මංජරිය හට ගන්න නිසා මේ පුෂ්ප විවෘත වෙලා පරාගණය වෙලා බීජ හදනවා. ඒතර මේ අවධිය වෙනකොට ඒ කිව්ව පුෂ්ප මංජරි තරමක් වර්ධනය වෙමින් පවතින අවස්ථාව මේ ආකාරයට අග්‍රස්තයේ සාපේක්ෂව සාකේත පෙළහැටි සාපේක්ෂව විශාල පුෂ්ප මංජරියක් හට මේ පුෂ්ප මංජරිය තවත් ටික අවස්ථාවක් ටික කාලයක් යනකොට මේ පුෂ්ප මේ විදිහට විවෘත වෙලා බීජ හදනවා. මේ තියෙන්නේ එවැනි මොණර කුඩුම්බිය ශාකයක බීජ මෝරලා බීජ ව්‍යාප්ත වෙමින් පවතින අවධියක ශාකයේ ස්වභාවය. බලන්න කොළ පැහැති පත්‍ර දක්වන්න ලැබෙන්නේ පත්‍ර හැලිලා. මොකද පත්‍ර අවශ්‍යතාවයක් නැහැ. මේ බීජ ව්‍යාප්ත වූ සැනින්ම මේ පැලෑටි වර්ගයේ මිය යනවා. ඒ නිසා ප්‍රධාන පරමාර්ථය පැලෑටියට සාපේක්ෂව විශාල බීජ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා මේ පැලෑටියට. ඊළඟ අවසාන අවධියේදී බීජ සියල්ල ව්‍යාප්ත වුණාට පස්සේ මේ පැලය මේ ආකාරයට මිය යනවා. ඒතර මේ තියෙන්නේ ජීවන චක්‍රයේ අවසන් අවධියටපත් වෙච්ච මොණ්ඩ කුඩුම්බිය පැලෑටියක්. ඉන්පස්සේ මේ මවුසාකයේ විසින් ව්‍යාප්ත කරන ලද බීජ පැලවෙමින් ජීවන චක්‍ර සම්පූර්ණ කරමින් ශේෂ්ත්‍රයේ ව්‍යාප්තිය තහවුරු කරගන්නවා. අනේ විදිහට තමයි මොණ්ඩ කුඩුම්බිය වැනි වාර්ෂික වල් පැලෑටියක ජීවන චක්‍රය හැඩ ගැහිලා තියෙනවා. ඒතර අපි මෙවැනි පෙළහැටි පාලනය කරනවා නම් අතින් ගලවලා පාලනය කරනවා නම් ඒ වගේම කප්පාදු කරලා කල්ලා දාලා පාලනය කරනවා නම් විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ බීජ හැදෙන්නට පෙර ප්‍රජනක අවධියටපත් වෙන්නට පෙර තමයි සාර්ථකව පාලනය කළ හැක්කේ. බීජ හැදිලා ඒවා ව්‍යාප්ත වන අවධිය මෙන්න මේ වගේ අවධියක අපි මේ මොණ්ඩ කුඩුම්බිය පෙළහැටි පාලනය කරන්න උත්සාහ කළොත් මේවා ගලවලා දැම්මත් මේවා කපලා දැම්මත් ශේෂ්ත්‍රයේ බීජ විසිරී අවසන්. ඒ නිසා ශේෂ්ත්‍රය තුල ඊළඟ ජීවන චක්‍රය ආරම්භ වෙනවා. එනම් මේවා ප්‍රජනක අවධියටපත් වෙන්නට පෙර තමයි
පාලනය කරන්න ඕන. ඒක විභාග මට්ටමේදී අහලා තියෙන වාර්ෂික වල් පැලෑටි සාර්ථකව පාලනය කරන්න සුදුසු අවධිය. ප්‍රජනක අවධියටපත් වීමට පෙර අවධිය. ඔන්න ඒ විදිහට අපට ජීවන චක්‍රයේ ස්වභාවයයි ඒ වගේම ඒක අපි කොහොමද වල් පැල කළමනාකරණයේදී යොදාගන්නේ කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. පරිබෝධ කාණ්ඩයක් වශයෙන් වල් පැල සාකච්ඡා කරද්දී අපිට තවත් වැදගත් කොටසක් සාකච්ඡා කරන්න තිබෙනවා. ඒ තමයි බහුවාර්ෂික වල් පැලෑටි පාලනය කරන්න මොන වගේ ක්‍රමවේදද යොදාගන්නේ. වාර්ෂික වල් පැලෑටි කුඩා පැලෑටි නිසා ගලවා දැමීමෙන් උදුළු ගෑමෙන් පාලනය කරන්න පුළුවන්. නමුත් වගා භූමිවල දීර්ඝ කාලයක් තිස්සේ වැඩෙන බහුවාර්ෂික වල් පැල පාලනය කරද්දී තරමක් හිතන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා. මට මතකයි එක්තරා අවස්ථාවකදී විභාගයේදීත් අහලා තිබ්බා බහුවාර්ෂික වල් පැල පාලනය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රියාමාර්ග විස්තර කරන්න. તો බහුවාර්ෂික වල් පැලෑටියක මූලික ස්වභාවය අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක ගැඹුරු මූල පද්ධතියක් සහිත වසර ගණනාවක් ශේෂ්ත්‍රී තිබෙන කාස්ටීය ශාකයක්. ඒ නිසා අපිට පහසුවෙන් ඒවා ගලවා ඉවත් කරන්න අපහසුයි. ඒ නිසා බලන්න මේ තියෙන්නේ අන්න ඒ ආකාරයේ බහුවාර්ෂික වල් පැලෑටියක් මුදුන්මුලක් සහිත මූල පද්ධතිය ඉතාම ගැඹුරට ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒ වගේම ශක්තිමත් පාර්ශ්වික මුල් රාශියකින් යුක්තයි. මේ පැලෑටි කප්පාදු කරලා අපට පුළුවන් මේවා පාලනය කරන්න. මේ පැලෑටි කප්පාදු කළාම කප්පාදු කළ ටික දවසක් යනකොට ඒ පොරොහු කොටස් වර්ධනය කරගන්න මේ ශාකේ උත්සාහ කරනවා. එතකොට ශාකයේ තුල තිබුණු සංචිත ආහාර උදව් කරගෙන අංකුර රහසියක් වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙච්ච අංකුර අතු ඊටාම ඉක්මනින් නැවත කපලා දැම්මාම ශාකයට තව තවත් ආහාර නිෂ්පාදනය කරගන්න බැරි වෙනවා. ඒ නිසා ශාකයේ යම් දුර්වල වීමක් වෙනවා. ඒ වගේම ශාකයේ සංචිත ආහාර වලින් තමයි නැවත නැවත අංකුර ලියලන්න පටන් ගන්න. ශාකය මේ පරිසරයේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. එයාගේ මුල් වල කඳ කොටස් වල සංචිත තබාගත් ආහාර වර්ධනය සඳහා යොදවනවා. අන්න ඒ වගේ අවස්ථා කීපයක් කප්පාදු කරනකොට ශාකයේ සංචිත ආහාර ඉවර වෙනවා. ඒ වගේම ශාකයට ප්‍රභාසංශේෂක පෘෂ්ඨ අහිමි වීම හින්දා නැවත ආහාර නිෂ්පාදනය කරන්නත් බැරි වෙනවා. අන්න ඒ නිසා කප්පාදු කිරීමෙන් සාර්ථකව බහුවාර්ෂික වල් පැලෑටි පාලනය කරන්න පුළුවන්. ඒ වගේම අපිට සාමාන්‍යයෙන් බැරිම දරුණුම අවස්ථාවල වල්නාශක භාවිත කරන්නත් පුළුවන්. ඒත් වල්නාශකයක් භාවිත කරනවා නම් මේ වගේ බහුවාර්ෂික වල් පැලෑටියක් පාලනය කරන්න අපට යොදා ගන්න වෙනවා, අපට තෝරා ගන්න වෙනවා ගැළපෙනම කාණ්ඩය මොකක්ද කියලා. ඔබ දන්නවා ක්‍රියාකාරීත්වය අනුව වල්නාශක ස්පර්ශ සහ පරිසර්පණික කාණ්ඩ දෙකක් තියෙනවා. මේ වගේ වල් පැලෑටි කාණ්ඩයක් වර්ධනය කරන්න අපි වල්නාශකයක් ලෙස ස්පර්ශ කාණ්ඩයේ වල්නාශක භාවිත කළොත් අපට මේකේ පත්‍ර හා පොරොහු කොටස් වලට විතරයි එම වල්නාශක ඉලක්කගත කරන්න පුළුවන් වෙන්නේ. මේ භූගත කොටස් වලට මේ ශක්තිමත් මූල පද්ධතියට බලපෑමක් කරන්න බෑ. ඒ නිසා ස්පර්ශ කාණ්ඩයේ වල්නාශකයක් යෙදුවට මේ වගේ පැලෑටි පාලනය වෙන්නේ නැහැ. එහෙනම් අපි යොදන්න ඕනේ වල්නාශකයක් භාවිත කරනවා නම් පරිසර්පණ කාණ්ඩයේ වල්නාශක. ඒවා පත්‍ර වලින් කඳ කොටස් වලින් පසර දැම්මොත් මුල් වලින් අවශෝචනය කරගෙන ඉස්සෙල්ලාම මුළු ශාකයේ පුරාම ගමන් කරනවා. ඒ ක්‍රියාකාරීත්වයන්ට බාධා කළා වල් පැලෑටිය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා.